ඔයාලා හැමෝටම සුබම සුබ වෙසක් පොහෝ දිනයක් කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද ඔයාලට අරන් ආවේ මම මොනවද වෙසක් පොහොය දවසේ කරේ කියලා. මං අද ඇවිල්ලා ඉන්නේ බණ්ඩාරවල මහමෙවුනා භාවනා අසපුවට. ඉතින් මේ පරිසරයේ සුන්දරත්වය ගැන නම් කියන්න වචන නැහැ. ඔයාලට පේනවා ඇති. ඒ වගේම ඔයාලට ඇහෙනවා ඇති. කුරුල්ලන්ගේ කීච් පීචි නාදය. ඇත්තට කොච්චරනම් අපූර්වද. ඉතින් මම අද අසපුවට ආවේයි කියලාත් ඔයාලට කියන්නම්කෝ. වෙසක් පොහොය පහුවෙලා අද දෙවෙනි දවස. අද අපිට දහවල් දානේ පූජා කිරීමට අවස්ථාව ලැබිලා තියෙනවා. මේක අපි හැම අවුරුද්දකම කරන දෙයක්. ඉතින් මම හිතුවා මේ පාර මේ දාණය ඔයාලත් එක්කම බෙදාගෙන ඒ පින ඔයාලා හැමෝමත් එක්ක බෙදා ගන්න. දානේ පිළියෙල කරන තැනේ ඉඳලා අවසන් වෙන තුරුම මම ඔයාලට හැම දෙයක්ම අරගෙන එන්නම්. ඔයාලා හැමෝම සිත අපහදව ගැනීමකින් තොරව ඒ පින අනුමෝදන් වෙයි කියලා මම හිතනවා. හවසෙත් අපි අසපුවට ආවා. දැන් අපි විශ්‍රාම ශාලාව පැත්තට යමු. මේ තියෙන විශ්‍රාම ශාලාව. මේක ගිහියන්ට ආහාර ගැනීමට, ඒ වගේම දවල් දාණය සඳහා පැමිණෙන කාන්තාවන්ට, පිරිමින්ට, උදේ දාණය සඳහා පැමිණෙන කාන්තාවන්ට, පිරිමින්ට, ඒ වගේම ඉන්දිකිරීම් කටයුතු සඳහා පැමිණෙන අයට වෙන් කරලා තියෙනවා. ඉතින් මේවා ඉතාමත් පිරිසිදුයි. ඔයාලට පේනවා ඇති. ඉතින් අපි විශ්‍රාම ශාලාවට ගිහිල්ලා ඒකේ අපි ගෙනාපු බෑග්ස්, ඒ වගේම බඩු බාහිර ආදී තියලා ටිකක් විවේක ගත්තා. මොකද රැය වෙනකන් අපිට දාණය පිළිල කිරීම. දැන් අපි තේ එකක් එහෙම බීලා ටිකක් නිදාගෙන උදේ පාන්දර අපි අවදි වුණා. බලන්නකෝ උදේ පාන්දරට ඒ තියෙන ලස්සන. මේ අසපුව තියෙන කඳු මුදුනක. ඒ නිසා බණ්ඩාරවල නගරයම මෙතෙන්ට ආවම ලස්සනට පේනවා. දානෙට ආපු මගේ වැඩිහිටි කට්ටිය දැනටමත් දානෙට අවශ්‍ය මූලික දේවල් ඉවර කරලා. ඉතින් දැන් මාත් මේ දානෙට උදව් කරන්න ඕනි. ඉතින් දැන් තේ එකක් බීලා වොෂ් එකක් දාගෙන පිරිසිදු වෙලා දානෙට උදව් කරන්න තමයි සූදානම් වෙන්නේ. අසපුව තියෙන කඳු මුදුනක නිසා උදේට ටිකක් සීතලයි. ඉතින් ඔයාලත් එනවා නම් ජර්සියක් තොප්පියක් අරන් ඉන්න අමතක කරන්නත් එපා. මෙතෙන්ට එන ඕනිම කෙනෙක්ට සැප පහසුවෙන් මේ කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය හැම දෙයක්ම පිළියෙල කරලා තියෙනවා. මේ තියෙන දානේ පිළියෙල කරන ස්ථානය. මේක කොටස් 4කට වෙන් කරලා තියෙනවා. බලන්නකෝ ඒ තියෙන ලස්සන, ඒ තියෙන පිරිසිදුකම. අපිට අවශ්‍ය පරිදි ඒ දානේ ඉතාමත් අලංකාරව, ඉතාමත් පිරිසිදුව සකස් කර ගැනීමට අපිට අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ තියෙන පළවෙනිම කොටස. මේ තියෙන්නේ දාන භාජන ලබා ගන්න ස්ථානය. මේ තියෙන්නේ දානේ පිළියෙල කරන ස්ථානය. අපිට අවශ්‍ය ජලය මෙතනින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපිට අවශ්‍ය පරිදි උණු වතුරත් මෙතන තියෙනවා. දැන් වෙලාව 5:20යි. අපිට අවශ්‍ය කරන රයිස් කුකර්, බෝල් ගස්, වංගෙඩි, ඒ වගේම කුල්ල, ඒ වගේම පිහි, භාජන වගේ දේවල්, ඒ වගේම මිරිස් ගල, ඒ වගේම අපිට ප්‍රථමාදාරත් මේ තියෙන ගබඩා කාමරය. අපිට අවශ්‍ය ඕනෑම දෙයක් මෙතනින් ඉල්ල ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ භාජන ආදී සෝදන ස්ථානය. දැන් මම පෙන්නන්නේ තුන්වෙනි කොටස. මේ තුන්වෙනි කොටසේ ගෑස් ලිප් වගේ දේවල් තියෙන්නේ. මෙතන තමයි දානේ සකස් කරන තැන. මේ ඔයාලට පේන අපි දානේ සඳහා සූදානම් වෙන විදිහ. බලන්න හැමෝම එක එක වැඩ. හැමෝම ගොඩක් සතුටින් තමයි මේ දේ කරන්නේ. මොකද මේක ජීවිතේට හම්බෙන වටිනම අවස්ථාවක් වගේම දුර්ලභම අවස්ථාවක්. මේ අවස්ථාව සමහර විට අපේ ජීවිතේට ආයේ නොඑන්නත් පුළුවන්. ඉතින් ලැබුණ අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගන්න තමයි හැමෝම බලන් ඉන්නේ. ඉතින් ලැබෙන පුංචි දේත් ඉතාමත් සතුටින් බාර අරගෙන ඒ දේ සතුටින් කරන්න තමයි හැම කෙනෙක් උත්සාහ කරන්නේ. ඉතින් ඉස්සරහට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවනම් පුංචි කාරණයක් මතක් කරන්න. මේ අසපු පරිශ්‍රය තුළ මත්‍රායි භාවිතයේ සපුරා තහනම්. එහෙම මත්‍රායි භාවිතා කළා වුණොත් ඒ අයගේ දාණය කැන්සල් කිරීමට පවා සිදු වෙලා තියෙනවා. ඉතින් එන අය ඒ ගැන කල්පනාවෙන් ඉන්න කියලා මතක් කරනවා. ඉතින් බලන්න ගැහැණු පිරිමි ભેදයක් තොරව අපේ හැමෝම මේ දාණයට මහන්සි වෙන විදිය. අපි දැන් යන් 4 වෙනි කොටසට.
මේ තියෙන්නේ 4 වෙනි කොටස. අපිට ගෑස් නැති නිසා දර වලින් තමයි දානේ පිළියෙල කරන්නේ. මොකද රටේ පවතින තත්ත්වෙත් එක්ක ගෑස් මේ දවස්වල හොයාගන්න නැහැනේ. වයස් භේදයකින් තොරව, ඒ වගේම ගැහැණු පිරිමි භේදයකින් තොරව හැමෝම දානේ පිළියෙල කරනවා. අපි උදෑසන 9:45 විතර වෙනකොට දානේ පිළියෙල කරලා අවසන් වෙන්න ඕනේ. මේ ඉන්නේ මගේ අක්කි. එයා ගොඩක් ආසයි මේ වගේ වැඩවලට. එතකොට මේ ඉන්නේ මගේ නංගියා. එයාත් එහෙමයි. හැමෝම මේකට උදව් කරනවා. මේ ඉන්නේ අපේ ආච්චි. එයා අපිට කට්ලට් හදන්න උගන්වනවා. බලන්නකෝ ආච්චිලාගෙන් වැඩ ඉගෙන ගන්න මේකත් හොඳ අවස්ථාවක්. එයාලා කියන්නේ ඉස්සරහට මේ වැඩ අපිට තනියම කරගන්න වෙන නිසා දැන්ම ඉගෙන ගන්න කියලා. ඉතින් අපි කට්ලට් හදන විදිය ආච්චිට කියලා ඉගෙන ගත්තා. අපි මේ දානේ දෙන්නේ මේ අසපු පටන් ගත්ත දවසේ ඉඳන්ම. ඒ කියන්නේ හැම අවුරුද්දකටම එකපාරක් අපි මේ විදිහට දානේ දෙනවා. ජූනි 15 තමයි අපේ දවස. හැම අවුරුද්දකම ජූනි 15 අපි මේ විදිහට ඇවිල්ලා දානේ පූජා කරලා මේ පින අරස් කරගන්නවා. ඉතින් ඒ නිසා අපිට මේක නුපුරුදු දෙයක් නෙවෙයි. මේ දානේ දෙන්න පටන් ගන්න දැනට අවුරුදු 12ක් විතර වෙනවා. අපේ චූටි පොට්ටත් අද ගොඩක් සතුටුයි. බලන්නකෝ යාගේ වැඩ. අපි දැන් දානේ පිළියෙල කරලා අවසන්. දැන් අපි වොෂ් එකක් දාගෙන සුදු පාටින් සැරසිලා දානේ භාජන වලට බෙදන්න තමයි සූදානම් වෙන්නේ. මෙතන ගැහැණු පිරිමි වශයෙන් වෙන වෙනම ස්ලිපර්ස් තියෙනවා. තමන්ට කැමති දෙයක් මෙතනින් දාගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි සූදානම් කරපු දාන ව්‍යංජන. මේවා අපි මේ දාන භාජන වලට දැන් පරිස්සමට බෙදා ගන්න ඕනේ. මෙතනදී අංක 1 බවට පත් වෙන්නේ පිරිසිදුකම. මොකද මේ දානේ පිළියෙල කරන්නේ මේ ලෝකේ පහළ වූ අපගේ උත්තම මනුෂ්‍ය රත්නය වන අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය උදෙසා. ඒ නිසා පිරිසිදු බව කියන්නේ අත්‍යවශ්‍යම අංගයක්. මේ තියෙන්නේ දානය බෙදන භාජන. මේ භාජන වලට තමයි අපි සකස් කරපු දානය මේ විදිහට බෙදන්නේ. මේ භාජන තමයි මහා සංඝරත්නය වෙත අපි රැගෙන යන්නේ. ඉතින් මේ දානයේ අග්‍රභාගය අපි ඒ භාග්‍යවත් අරහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මේ විදිහට බුද්ධ පූජාවක් වශයෙන් සූදානම් කරා. ඉතින් ඔයාලත් සාදු කියලා මේ පින අනුමෝදන් වෙන්න. දැන් අපි මේ දානයේ අග්‍රභාගය අපගේ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කිරීම සඳහා වැඩමවාගෙන යන අවස්ථාව තමයි ඔයාලට මේ පේන්නේ. ඉතින් මේ අපගේ දානය අපි මේ රැගෙන යන්නේ ධර්මශාලාව දෙසට. සාරති සත්තාවේ සාන බුද්ධෝ භගවති
මේ තියෙන ධර්මශාලාව. අසපුවට එන ඕනිම කෙනෙක්ට පළමුවෙන්ම දිස්සෙන්නේ මෙන්න මේ ධර්මශාලාව. මේක දැන් නම් අපේ කට්ටිය හොඳට පිරිසිදු කරලා මොප් කරලා තමයි තියෙන්නේ. මේ විදිහට බුද්ධ පූජාව සඳහා මල් පහන් හඳුන් කූරුත් අපි සකස් කරා. දැන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙතනට වැඩම කරලා ඒ බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කිරීම සිද්ධ කරන අවස්ථාව. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. දැන් අපි දානයේ අග්‍රභාගය බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරලා ඉවරයි. දැන් අපි ආර්ය මහා සංඝරත්නය උදෙසා දානේ පූජා කරන්න තමයි සූදානම් වෙන්නේ. මේ තියෙන්නේ දානශාලාව. සාදු සාදු සාදු. ඔයාලට දැන් මේ පේන්නේ අපගේ ස්වාමීන් වහන්සේලා දානශාලාවට වැඩම කරන අවස්ථාව. ස්වාමීන් වහන්සේලා 29ක් පමණ අද දානය සඳහා වැඩම කරා. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ අපේ ජීවිතේ දුර්ලභම අවස්ථාව. ඒ භාග්‍යවත් අරහත්ව සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය උදෙසා දානේ පූජා කර ගැනීමේ අවස්ථාව තමයි දැන් ලැබිලා තියෙන්නේ. අපි තාමත් සතුටින් ශ්‍රද්ධාවෙන් මේ දානය උන්වහන්සේලා උදෙසා පූජා කරගත්තා. ඉතින් ඔයාලත් මේ පින සතුටින් අනුමෝදන් වෙන්න. මනුස්ස ජීවිතයක් ලැබීම දුර්වලයි වගේම මේ වගේ අපේ අත්දැකීම් දානේ බෙදන්න අවස්ථාවක් ලැබීමත් ඉතාමත්ම දුර්ලභයි. මේ අවස්ථාව මනුෂ්‍ය ආත්මයක් ලැබපු සියලුම දෙනාට ලැබෙන අවස්ථාවක් නෙවෙයි. ඒ මනුෂ්‍යයන් අතරින් කොටසකට පමණයි මේ දුර්ලභ අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලටත් මේ අවස්ථාව ලබා ගන්න පුළුවන්. ඔයාලට මෙහෙම අවස්ථාවක් ලැබිලා නැත්නම් ඔයාලත් මහ මෙවුනාවට ඇවිත් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඔයාලත් මේ දුර්ලභ පින රැස් කරගන්න කියලා ඔයාලට මම මතක් කරනවා. මම හිතනවා ඔයාලා කවුරුත් සිත අපහදවගෙන මේක බලන්න නැතුව ඇති කියලා. ඔයාලා හැමෝම සිත පහදවාගෙනම මේ පින අනුමෝදන් වෙන්න. ඔයාලා මේ දකින්නේ ස්වාමීන් වහන්සේලා දානේ වළඳ අවසන් වී දානශාලාවෙන් පිටතට වඩින අවස්ථාව.
ඉතින් දැන් අපි දානය පූජා කරලා අවසන්. දැන් අපි දානයේ අවසන් කොටස ගිහියන් උදෙසා ගෞරවයෙන් යුතුව පිළිගැන්වුවා. ඉතින් අපිත් දැන් කෑම කාලා ඔයාලට මේ අසපු භූමියේ තවත් ලස්සන තැනක් පෙන්වන්න තමයි අපි මේ යන්නේ. අපි මේ යන්නේ ඉතාමත් නිස්කලංක තැනකට. මෙතන ඉතාමත් නිස්කලංකයි. මෙතන භාවනා කිරීමට ඉතාමත් යෝග්‍ය තැනක්. මේ තියෙන මං කියපු තැන බලන්න ගෙතන තියෙන නිස්කලංක බව. පැවති කොරෝනා තත්ත්වෙත් එක්ක මිනිස්සුන්ගේ පැමිණීමේ අඩුවත් එක්ක පාළුවට ගිහින් තිබුණත් මෙතන තියෙන නිස්කලංක බව ඔයාලා ඇවිල්ලම විඳින්න ඕනි. ඉතින් අපි මෙතන ටිකක් වෙලා රැඳිලා ඉඳලා ඊළඟට අපි සූදානම් වෙන්නේ අපි දානේ සකස් කරපු ස්ථානය තිබුණ විදිහටම අස් කරන්න තමයි අපි දැන් මේ යන්නේ. ඉතින් අපි මෙතන තිබුණටත් වඩා ලස්සනට පිරිසිදු කරලා මොප් කරලා භාජන නැවතත් බාර දුන්නා. දැන් අපි ඔයාලට පෙන්නන්න යන්නේ අසපුවේ තියෙන සුවිශේෂතම ස්ථානයක් ගැන. අපි යන්කෝ. දැන් අපි දානශාලාවේ ගොඩාක් ඈතට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි අසපුවේ උස්ම ස්ථානයට තමයි යන්නේ. මේක කඳු මුදුනක තියෙන ලස්සන සෑයක්. මේකට කියන්නේ සිරීන්දක සුමන සමන් මහා සෑය කියලා. බලන්නකෝ ඒ තියෙන ලස්සන. මෙතන ඉඳන් පහළ බලනකොට මුළු බණ්ඩාරවල නගරෙම පේනවා. මේ සෑය තාම ඉදිවෙමින් පවතින සෑයක්. සෑය වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වෙලා නැහැ. එනමුත් ඒකේ තියෙන ලස්සන කියලා නිම කරන්න බැරි තරම්. දැන් මම ඔයාලව එක්ක යන්නේ බෝමළුවට. මේ බෝමළුවේ ආකෘතිය ලංකාවේ වෙන කිසිම බෝමළුවක දක්නට ලැබෙන්නේ නැහැ. මේක ගොඩාක් වෙනස්. මේ බෝමළුව වටේට අවුවේ වැස්සෙන් කාටවත් පීඩාවක් වෙන්නේ නැති විදියට ඕනම කෙනෙක්ට පැමිණ බෝධිය වන්දනා කර ගැනීමට පියස්සක් නිර්මාණය කරලා තියෙනවා. හරියට අතීත රජ කාලේ වගේ. පොසොන් පොහොය නිමිති කරගෙන මල් වැල් වලින් මේ බෝමළුව ලස්සනට සරසලා තියෙනවා. දැන් අපි හදන්නේ බෝධියට පැන් දෝවනය කරන්න.
මේ විදිහට පාත්‍ර වලට පැන් අරගෙන ගිහිල්ලා අපි බෝධියට පූජා කරලා බෝධියට පැන් වලින් උපහාර දැක්වුවා. මේ අවස්ථාවට මම ගොඩාක්ම කැමතියි. දැන් මම ඔයාලව එක්කන් යන්නේ චෛත්‍ය ගර්භය තුලට. මේ ගර්භයේ වටේට සත්බුදුරජාණන් වහන්සේලාගේ පිළිම 7ක් තියෙනවා. මේ ඉස්සල්ලාම තියෙන අපගේ බුදුරජාණන් වහන්සේගේ පිළිමය. ඊළඟට වෙස්සබු බුදුරජාණන් වහන්සේගේ පිළිමය. සිකී නම් බුදුරජාණන් වහන්සේගේ පිළිමය. වෙස්සබු බුදුරජාණන් වහන්සේගේ පිළිමය. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ පිළිමය. කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ පිළිමය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පිළිමය. ඇත් රජවරු දෙදෙනෙකු ගාම්භීරව අපගේ මහසෑය ආරක්ෂා කරනවා වගේ මට නම් හැඟෙන්නේ. ඔන්න ඔයාලටත් පුළුවන් මේ සෑය ඉදිකිරීම් කටයුතු වලට දායක වෙන්න. ඔය ඈතින් තියෙන්නේ ස්වාමීන් වහන්සේලා වැඩ සිටින කුටි. මේ කුටි සංකීර්ණය ඉතාමත් මනරම්. මෙතනින් එහාට නම් අපිට ඇතුල් වෙන්න බෑ. මොකද මෙතනින් එහාට තියෙන්නේ ස්වාමීන් වහන්සේලාගේ කුටි පරිශ්‍රය. ස්වාමීන් වහන්සේලා වැඩ සිටින නිසා උන්වහන්සේලාට අපහසුයක් ඇති වෙන නිසා අපිට මෙතනින් එහාට ඇතුල් වෙන්න නම් බෑ. මේ තියෙන්නේ ධාතු මන්දිරය. ඔයාලට දැන් මේ පේන්නේ ඉස්සරහට ඉදිවෙන අපගේ සිරි ඉන්දක සුමන සමන් මහා සෑයේ දල ආකෘතිය. මේ විදිහට තමයි මේ මහා සෑය ඉදිවෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ ශ්‍රමයෙන් වගේම ධනයෙමුත් මේ මහා සෑයට දායකත්වය දක්වන්න. මම නම් සෑය හදන මුල් කාලේ ඉඳන්ම ඇවිල්ලා මගේ ශ්‍රමයෙන් ශ්‍රමදායකත්වය ලබා දුන්නා. ඉතින් ඒ ගැන මට ගොඩක් සතුටුයි. අපි ගඩොල් ඇද්දා, වැලි ඇද්දා, ඒ වගේම විවිධ විදිහට අපගේ ශ්‍රමය මහා සෑය වෙනුවෙන් වැය කරා. ඒ පින නම් ඉතාමත්ම දුර්ලභයි. ඉතින් අතරන් සෑයේ වැඩ කටයුතු සිදු කරනු නැති නිසා අපිට ශ්‍රමයෙන් දායකත්වය ලබා දෙන්න බැරි වුණත් ඉතින් යන්න කලින් මතක් කරනවා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. හැමෝටම තෙරුවන් සරණයි.